මේ සමාජ මුළුමනින්ම කඩා වැටී තිබෙන්නේ. සාමාන්‍ය වසරකට සියදිවි හානි කර ගැනීම 3000. ගෙන් තමන්ගේ ඥාතීන්, තමන්ගේ සමාජය, තමන්ට එපා කියලා තමන්ගේ සියතින් තමන්ගේ දිවි හානි කර ගන්නවා 3000. හිතන්න 3000. අපි දන්නවා සාමාන්‍යයෙන් 10 දෙනෙක් සියදිවි හානි කර ගන්න උත්සාහ කරොත් එක්කෙනෙක් තමයි සාර්ථක ප්‍රතිඵල ගන්න. සාමාන්‍යයෙන් 3000 සියදිවි හානි කර ගන්නවා කියන වසරකට කී දහහක් තමන්ගේ ජීවිතය අහිමි කරගත යුතු කියලා උත්සාහ කරනව ඇද්ද? එම සමාජයක් අපිට ඕනද? 2005 ඉඳන් 2019 වෙනකොට ඒ අවුරුදු 14 කාල පරිච්ඡේදය තුලද අපේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව දෙගුණකින් වැඩි වී තිබෙනවා. 2.3 ගුණයකින්. 2.3 ගුණයකින් දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් පිළිකා රෝගීන් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. දවසකට මෝටර රථ අනතුරු හේතු කොටගෙන 8 දෙනෙක් මිය යනවා. දවසකට 8 දෙනෙක් මිය යනවා. මෝටර රථ අනතුරු හේතු කොට. ඔබ රූපවාහිනී නාලිකා දිහා බලන හවස දිය ගිලිලා, ඇල්ල ගිලිලා, මුහුද ගිලිලා කොච්චර දරුවා මිය යමින් තිබෙනවද? හෘද රෝග හේතු කොටගෙන දවසකට 14 දෙනෙක් මිය යනවා. වක්ගොඩ රෝග හේතු කොටගෙන දවසකට 6 දෙනෙක් මිය යනවා. මුළු සමාජයම ඔහේ මිය යන්න අත්තරලා තිබෙන සමාජය. සියදිවි කරගෙන 3000 වාහන අනතුරු වල මිය යාම අවුරුද්දකට 3000ට වඩා වැඩි. මේකයි සිද්ධ වෙන්නේ තිබෙන්නේ. ඒ නිසා මේ සමාජයේ පොදු පුරවැසියට අද බල කරලා තිබෙන්නේ මරණය වෙනස්කම තිබෙන්නේ මරණය තෝරා ගන්න මාවත විතරයි. දියේ ගිලිලාද? පාරේ හැප්පිලාද? වක්ගොඩු අප්සෙට් ගිහිල්ලාද? පිළිකාවක් හැදිලාද? ලින්දට පැනලාද? තමයි තෝරා ගන්න මාවත විතරයි වෙනස් වී තිබෙන්නේ. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද මේ සමාජය? මේ සමාජය වෙනස් කරන්න ඕනේ. ඊළඟ ගත්තොත් මේ සමාජයට නීතියක් තිබෙනවා. අද අපේ රටේ පරීක්ෂණ කරන ආයතන, නීති දෙපාර්තමේන්තුව නඩුගුණ කරන ආයතන, නීතිය පසින අධිකරණ පද්ධතිය කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙනවා මේ රටේ පුරවැසියාගේ. කිසිදු විශ්වාසයක් නැහැ. මේ විශ්වාසයක් මේ සමාජය ගොඩ නැගිලා නැහැ. ඔබ මොකක් කරේද විශ්වාසයට බලන්න. ඔබට යහතින් යම් ප්‍රශ්නයක් පිළිබඳව පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරලා සාධාරණ පරීක්ෂණයක් ලබා ගත හැකි කියලා විශ්වාසයක් ඔබට තිබෙනවද? නෑ. අනික් පාර්ශ්වයේ චණ්ඩියෙක් නම්, ඒ පාර්ශ්වයේ දේශපාලන හිතවතෙක් නම්, ඒ අනිත් පාර්ශ්ව හයියක්කාර කෙනෙක් නම් තමන් අසරණයි පොලිසිය ඉදිරිපිට. එහෙම නෙවෙයි. ඔබ පොලිසිය ඉදිරිපිට අසරණයි. අධිකරණේ එතනත් එහෙම තමයි. අද පොදු ජනසභාව ඇතුලේ මතයක් තිබෙන මොකක්ද අධිකරණය ගැන? නඩුව කාගේද කියලා ඇහුවොත් තීන්දුව මොකක්ද කියලා කියන්න පුළුවන්. පොදු ජන අතර මතයක් තියෙනවා. නඩුව කාගේද? තීන්දුව නම් නිදොස් කොට නිදහස්. නඩුව බැසිල් නිදොස් කොට නිදහස්. නඩුව ජොන්ස්ටන් මොකද? නිදොස් කොට නිදහස්. ඉතින් මොකද මේ සිදුවී තිබෙන්නේ? ඒ කියන්නේ රටක පරීක්ෂණ කරන ආයතන පිළිබඳව නීති ගොනු කරන නඩු ගොනු කරන නීති දෙපාර්තමේන්තුව පිළිබඳව ඒ වග විභාග ලක්ෂණ අධිකරණ පද්ධතිය කෙරෙහි පොදු සමාජය මුළු විශ්වාසයෙන් බිඳ වැටි ඉවරයි. ඔබ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න පලින් අනිත් පාර්ශ්වය කවුද කියලා බලමු. ඒ පාර්ශ්ව හයියක්කාර පාර්ශ්වයක් නම් අනේ පොලිසියට ගිහිල්ලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට හයිය තියෙන අයනේ. එයා අරයාගේ කට්ටියනේ, අරයාගේ ගෝලියනේ. එහෙම නෙමෙයිද? මේම සමාජයකට ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් අපේ රටේ නීතිය විධානයේ ආධිපත්‍ය කඩා වැටී තිබෙනවා. මේ වෙනස් කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි මේ පාලකයා සෑම විටම අපේ රටේ බලය වෙනුවෙන් විටින් විට සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය, වෛරය වර්ධනය කරා. මේ කිසිවෙක් පුරවැසියන් අතර තිබුණු ගැටුමක් නෙවෙයි. පොල්ගහවෙල මුස්ලිම් සිංහල සොයුරන් එකට ජීවත් වුණා. මෙතන මල්ලෝ පිටියේ සිංහල මුස්ලිම් පුරවැසියන් එකට ජීවත් වුණා. එම ජීවත් වුණේ නේද? අර පැත්තේ දොරංගස්ලන්තේ දෙමළ නේද? වත්තේ පුරවැසියන් සිංහල පුරවැසියන් එකට ජීවත් වුණා. මෙරට පුරවැසියන් එකිනෙක අතර එනකොට ගත්තේ නැහැ. හැබැයි මොකද කරේ මේ පාලක කණ්ඩායම? තමන්ගේ බලය පවත්වාගෙන යාම වෙනුවෙන් මේ ජාතිවාදී වැපුරුවා එනකොට ගන්න තත්ත්වය නිර්මාණය කරා. නිර්මාණය කරේ නැද්ද? බලන්න. මේ සාෆි මහත්මයාගේ දොස්තර මහත්තයාගේ සිද්ධිය ඔයගොල්ලෝ අරන් බලන්න. එදත් මම පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒක දිගට සත්කම් 8000ක් කරලා තිබෙනවනේ. පත්‍රේ වාර්තා කරලා තිබුණේ ඒක. ගේ 4000ක් මොද සත්කම් කියලා වාර්තා කරලා තිබුණා.
විශාල සමාජ ආందోලනයක් නිර්මාණය කරා. පැමිණිලි දාන්න පටන් ගත්තා. උද්ඝෝෂණ දාන්න පටන් ගත්තා. උපවාස කරන්න පටන් ගත්තා. කොතනද මේක කෙලවරුනේ? සමාජය එකිනෙකා කෙරේ සැකේ අවිශ්වාසය නිර්මාණය කරා. අප්‍රේල් මාසේ 21 වෙනිදා 2019 අවුරුද්ද පාස්කු පහරේ සිද්ධ වුණා. පහරේ සිද්ධ වෙලා 21 රැ කලබලයක් සිද්ධ වුණා නම් අපි කාටවත් පිළිගන්න පුළුවන් ආවේගයට සිද්ධ වුණු කලබලයක් කියලා. හැබැයි 21 වෙනිදා රැ සාමකාමී කුරුණෑගල, 22ක් සාමකාමී කුරුණෑගල, 23ක් සාමකාමී කුරුණෑගල. හැබැයි කුරුණෑගල ඇවුලුනේ කවද්ද? හෙට්ටිපොළ ඇවුලුනේ කවද්ද? මැයි මාසේ 13. සිදුවීම සිද්ධ වෙන්නේ අප්‍රේල් මාසේ 21. මැයි මාසේ 13 වෙනිදා නැවත පහරකට ලක් වෙනවා, ගිනි තැබීම් වලට ලක් වෙනවා, එනකොට ගැනීමට ලක් වෙනවා. එය හුදකලා ආවේගයේ විසින් මතු කරලා ලද්දක් නෙවෙයි, ඊටාම සංවිධානාත්මක ලෙස මැදිහත් වෙලා හෙට්ටිපොළට එහා පැත්තේ ගිනි තබාගෙන පහර දීගෙන ආවෙන්න පටන් ගත්ත හෙට්ටිපොළ දක්වා සිද්ධුනේ නැද්ද මේ? කවද්ද මේ මාසේ 13? මේ ඊටාම සංවිධානාත්මකව මේ ජාතිවාදී රැල්ල නිර්මාණය කරේ. මේ සිද්ධුනේ අපේ රටේ. එනිසා මේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සැකේ වර්ධනය කරා, අවිශ්වාසය වර්ධනය කරා, කෝපය වර්ධනය කරා, ගැටුම් නිර්මාණය කරා මේ පාලකයන් තමන්ගේ බලය වෙනුවෙන්. ද සමාජ දේහයක් මුළුමනින්ම කඩා වැටුනහම, එකිනෙකා කරේ සැකෙන්, අවිශ්වාසයෙන්, ක්‍රෝධයෙන් බලන සමාජයක් නිර්මාණය වුණාම ඒ සමාජයේ මොකද තියෙන පැවැත්ම? ඒ සමාජයට යහපත් කිසිදු පැවැත්මක් නැහැ, මතක තබා ගන්න. මට එක වෙලාවකදී ආර් සම්බන්ධන් මහත්මයා TNA නායක එතුමාගේ යම් දේශපාලන දර්ශන පිළිබඳ අපිට විවේචනයක් තිබෙනවා. ඒත් එතුමා එක වෙලාවක මගේ අත් දෙක අල්ලගෙන කිව්වා මෙහෙම, අනුර මම කැමති ලෝකෙට හඬගාලා කියන්න ශ්‍රී ලාංකිකයෙක් කියලා. හැබැයි මම අකමැති ජීවත් වෙන්න දෙවෙනි පුරවැසියෙක් වෙලා කිව්වා. මේක ඇත්ත. ඔහු හඬගා කියන ලෑස්ති ශ්‍රී ලාංකිකයෙක් කියලා. හැබැයි ඔහු අකමැති දෙවෙනි පුරවැසියෙකුට ජීවත් වෙන්න කිව්වා. මේක ඇත්ත. අද මා මුස්ලිම් ව්‍යාපාරික කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරා. ඔහු අරාබියට ගියත් ඔහුගේ ආගම, ඔහුගේ විශාල සංස්කෘතික බලපෑම් තියෙන ප්‍රදේශයක්. හැබැයි එහෙ ගියත් ඔහු ඒ රටේ දෙවෙනි පුරවැසියෙක්. එහෙම නෙමෙයි. ඔබ මැද පෙරදිගට ගියා කියලා එහි පළවෙනි පුරවැසියෙක් බවට පත් වෙන්නේ නැහැ. වන්නේ නැහැ. ඔබට ඒ පිළිගැනීම නැහැ. ඔවුන් කැමති වෙන්නේ කුමකටද? ඔවුන් කැමති වෙන්නේ මේ රට ඇතුලේ සමාන අයිතිවාසිකම් සහිත ගරුත්වයේ පිළිගැනීම, ආදරය, ලෙන්ගතුකම, මානව බැඳීම සහිත පුරවැසියෙක් බවට පත් වෙන තමයි ඔහුගේ ප්‍රාර්ථනාව. එහෙම නෙමෙයිද? අපිට ඕන මොකද්ද? 1 2 3 කියලා විවිධ පන්තින් වලට ස්තරයන් වලට බෙදිච්ච සමාජයක්ද? නේ අපිට ඕන මොකද්ද? සිංහල දෙමළ මුස්ලිම් බර්ග මෙලේ අපි හැමදෙනාම සාමිකත්වයෙන් ජීවත් වෙන්න ඕන සමාජයක් අපිට අවශ්‍යයි. හැබැයි මේ දේශපාලන මොකද කරේ? මේක කීතු වලට බෙදුවා, කැඩුවා. එනකොට ගන්න තත්ත්වයක් නිර්මාණය කරා. මොකද්ද රටකට කළ හැකි විනාශයේ සියල්ල මේ පාලකයන් කරා. මම අහන්න එකයි ඔයගොල්ලන්ගේ. මේක මේ විදිහට යන්න දෙනවද, වෙනස් කරනවද? උත්තරයි. අපි හැමදෙනාම ස්ථිර අධිෂ්ඨානයකට එන්න ඕන මේක වෙනස් කරනවායි කියන එක. දැන් මේ සඳහා අලුත් පාරවල් කීපයක් දැන් යෝජනා වෙමින් තිබෙනවා. දැන් මා දැක්ක දිවාර විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විවිධ කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කියන මෙහිම, ඔබතුමා සැරමදි, පොඩ්ඩක් සැරවෙන්න කියන නේද? පොඩ්ඩක් කෙවිත අතට ගන්න. මෙහෙමද කියන්නේ? සමහර අය කියන පොල්ලක් අතට ගන්න. අපි හිතුවේ හිට්ලර් වගේ ඒ වගේ නෙමෙයි වගේනේ. එහෙම වෙන්න. ගෝඨාභයට ඔయిత වඩා මොකවත් වෙන්න බෑ, මතක තබා ගන්න. ඔය තමයි ගෝඨාභය. ඔයිට මොකද වෙන්න පුළුවන්? ඔයිට වඩා කිසිවක් වෙන්න බෑ. හැබැයි සමාජයට ගේන්න හදන මොකද්ද මතයක්? නෑ, මේකට පෙළුතුර තිබෙන්නේ ගෝඨාභයේ බලය තවත් කේන්ද්‍රගත කරගැනීමෙන්, තවත් බලය උපයෝගී කරගැනීමෙන්, තවත් මර්ධනය කැඳවීමෙන්. ඒව කරන්න බෑ. ඒක දැන් දශක ගණනාවකින් ඈතට ගිය ඉතිහාසයක්.
ලෝකයේ ගොඩක් වෙනස් වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි මාර්තු මාසයේ ඔයගොල්ලෝ මතක ඇති හරි සරලයි. යුරෝපා සංගමයේ යෝජනාවක් සම්මත වුණා ලංකාවට GSP+ යුරෝපා පාර්ලිමේන්තුව සම්මත වුණා GSP+ සහන ලබා නොදිය යුතුයි. ඒ පිළිබඳ කොමිසමක් කරා පරීක්ෂණ කළ යුතුයි කියලා. ඒකට යෝජනා කරේ කරුණු 4යි. එක ඒගොල්ලෝ කිව්වා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය විය යුතුයි. යෝජනාව සම්මත වුණා විතරයි ඊළඟ සැරේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ආවා. විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන, අධිකරණ ඇමති අලි සබ්රිත්, ජනාධිපති ආරක්ෂක ඇමති ගෝඨාභයත් අත්සන් කරලා පළවෙනි වතාවට කැබිනට් පත්‍රිකාවක් ආවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය කරන්න. යෝජනාව සම්මත වෙනකොට පත්‍රිකාව වෙනවා. දැන් ඊයේ පෙරේද මම දැක්කා ජී ලාය කියන මේක වෙනස් කරනවා කියලා. දැන් පනතක් ගැසට් කරන්න තියෙනවා. ඊළඟ එක කිව්වේ මොකද්ද? සානි අබේසේකරව කිසිදු හේතු නොදක්වා අප නොදී ඉන්නවා. ඊළඟ නඩු දිනේදී අප දුන්නා. දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ. තුන්වරණ කරුණ කිව්වේ නඩු දාන්නේ නැතුව දීර්ඝ කාලයක් තිස්සේ LTT රැඳවුම් කරුවා රඳවගෙන ඉන්නවා ඔවුන් නිදහස් කළ යුතුයි කියලා. නාම රාජපක්ෂ පාර්ලිමේන්තුව නිදහස් කරන්න ඕන කියලා 16 දෙනෙක් එළියට දැම්මා. මේ යෝජනාව සම්මත වෙලා මාසයක් යන කලින්. ඊළඟ කිව්වේ මොකද්ද? හිජාස් හිස්බුල්ලාව අයිතු ලෙස රඳවා තබා ගැනීම. ඒක ටික කාලයක් හිටියා. දැන් මොකද උන්නේ එකත්? අප දුන්නා මාර්තු වල ජිනීම වලට යන කලින්. ඔච්චරයි. ඉතින් මේ හරි ඔය කරුණු හතරක් තිබ්බේ. යුරෝපා පාර්ලිමේන්තුව සම්මත වුණේ කරුණු හතර ඔච්චරයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට ගන්න පුළුවන් ද කෙවිතක් අතට? නේද? ගොවියෙක් අතට කෙවිතක් අරන් කුඹුරට බස්සන්න ඕන. එහෙම නේද? එහෙමයි සිද්ධලා තියෙන්නේ. ඒ නිසා අපි හිතන්නේ එකයි. ඒ මාවත නැහැ. ඒ නිසා නැවත එවැනි පාරක් ඒගොල්ලන්ට යෝජනා කරන්නවත් බෑ. ඊළඟ තව පාරක් තියෙනවා. මොකද මණිබඩු වෙලෙන් දෙක් ඉන්නවද? ඉතින් අපේ ගම්වලට ওই මණිබඩු වෙලෙන්ද අපි ගම්වල ඉන්නකොට ඔය එනකොට එනවා. ඕන එකක් තියෙනවා. පනාව තිබ්බද කියනකොත් පනාවක් තියෙනවද කියලා හෙව්වොත් කොහෙන් හරි අස්සෙන් පනාවක් ඇදලා දෙනවා. කපුරු බෝල තියෙනවද කියලා හෙව්වොත් ආයෙ පැත්තකින් කපුරු බෝල හොයලා දෙනවා. ආයෙ ඇහුවොත් අපි මොකද්ද පොඩි එකාට පබළු මාලයක් තියෙනවද ඒකත් හොයලා දෙනවා. බංගලි වලලු තියෙනවද ඒකත් හොයලා දෙනවා. ඒ කියන්නේ මණිබඩු වෙලෙන්දට නේද පේන්න මුකුත් නෑ හැබැයි ඔක්කොම තියෙනවා. ඔක්කොම දෙනවා. ඒ වගේ කෙනෙක් ඉන්නවා දේශපාලනේ. කොහරි ගමකට ගිහිල්ලා සපත්තු නැති කකුලක් දැක්කම සපත්තු දෙන්නම් කියනවා. හරි. ඒ ගැබිණි අම්මා කෙනෙක් දැක්කොත් නේද අර මොකද්ද පෝෂදාය ආහාර මල්ලක් දෙන්නම් කියනවා. මේ මඩිබඩු වෙලෙන්දට රටක් හදන්න පුළුවන්. ඒ නිසා එහෙම පාරකුත් තියෙනවා තෝරගන්න මේ දවස්වල නේද? හරිද? නිකන් අර ඕන එකක් දෙන්නම් ඇදලා දෙන්නම්. ඇදලා දෙන්න මඩිබඩු වෙලෙන්ද. චුටි දෝනි ඔයා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති? අපි ඔබේ සිහින මාවත සරසන්නෙමු. දහස් ගණනක් ශ්‍රී ලාංකික සිසුන්ගේ වෛද්‍ය සිහිනය සැබෑ කරදුන් IMC Education විදේශීය වෛද්‍ය අධ්‍යාපනයේ දේශීය සන්නාමය. දැන්ම අමතන්න 077 30 888 40 ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියලත් ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල සඳහා සිසුන් යොමු කෙරේ. හරි මං කියන්නේ ඒ දේශපාලන මේක නෑ. ඒවා ගොඩක් පැරණි දේශපාලන මතක තබා ගන්න. දේවා යල්පිනල දශක ගණනාවකට ඈත දේශපාලනක් එක. දැන් නව දේශපාලන කුමක්ද? මේ රට ආර්ථික වශයෙන් ලෝකත් එක්ක ඉස්සරහට යන නව ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ රට දේශපාලන වශයෙන් වංචාව දූෂණය නාස්තිය නතර කරන ලද ජනතා සහාමිකත්වය ගොඩනගන ලද අලුත් දේශපාලනයක් අවශ්‍යයි. මේ රටේ ජනතාවගේ අදහස් පාලනයට සම්බන්ධ වීම, ලිවීම, උන්ගේ අදහස් සංවාදයට භාජනය කිරීම මේ සියල්ලෙන් පිරිපුන් ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යයි. මේ රට සංස්කෘතිය කලාව රසවින්දනයෙන් සමන්විත මානව දයාවෙන් යුතු සමාජයක් අවශ්‍යයි. ඒක තමයි ලෝකයේ වර්තමාන නූතන දේශපාලනය. එහෙම නෙවෙයි පැරණි යල්පිනු නේද? හිතපු ගමන් එන මොකද්ද? මොකද්ද? ව්‍යාපෘති ලක්ෂයයි. මොනවද? ව්‍යාපෘති ලක්ෂයයි. ඒකට එනවා මොකද්ද? ඒකට වෙන් කළා තියෙන බිලියන 100ක්. දැන් බිලියන 100 හොයාගන්න කොහොමද? දැන් තමුනාසලා දන්න මේ රටේ
ලක්ෂ 26කට ආසන්න ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදල සමාජිකයන් ඉන්නවා. මාධ්‍යවේදීන් හැටියට ඔබට සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය සපයනවා. අපේ රටේ ව්‍යාපාර කඩේක වැඩ කරන සේවක සේවිකාවෙකුට ඇයට ඔහුට නේද සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වයක් තියෙනවා. ගාමන් ෆැක්ටරි වැඩ කරන තරුණියෙකුට සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වයක් තිබෙනවා. ඒක යාගෙන් 12%කුත් ස්වාමියාගෙන් 8%කුත් කපලා මේක එකතු කරලා තිබෙනවා. ඒතර මේක ලොකු අරමුදලක්ද? සාමාන්‍යයෙන් ගත්තොත් ට්‍රිලියන 3ක් තිබෙනවා. ට්‍රිලියන කියන කෝටි ලක්ෂය. දැන් ට්‍රිලියන 3ක බිලියන 3000ක විශාල අරමුදලක් තිබෙනවා. දැන් මේකට පහුගිය කාලේ යෝජනාවක් ගෙනාවා. ඒක ආදායම් බද්දට යටත් කරා. ඒ කියන්නේ දැන් මේ බිලියන 3000 තියෙනවා. ඒක සමහර ඒවා ආයෝජනය කරනවා. සමහර භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නවා. සමහර ඒවා අරමුදල් බැංකුවල තියෙනවා. ඒකට පොලියක් එනවා. පොලි ආදායම. ආදායම කියලා ඒකට ගැහුවා 114ක බද්දක්. දැන් ආදායම් බද්දක් ගන්න එකට හොඳයි. දැන් ආයෙ මොකද කරන්නේ? ආයෙ බසිර රාජපක්ෂ යෝජනා කරනවා අධිභාර බද්දක්. අධිභාර බද්දක් කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එම අරමුදල 2020 පොලි වලින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීමෙන් බැංකු බැඳුම් කරවල ආයෝජනය කිරීමෙන් බිලියන 256ක් උපයලා තියෙනවා. ඒතර ඒකෙන් 125ක් ආණ්ඩුව ගන්න හදනවා. 2021 අපිට දැන්ට වාර්තාව ඉදිරිපත් කළ නැති වුණොත් ඇතුලෙන් අපිට අවිලා තිබෙනවා බිලියන 276ක් සේවක අර්ථසාධක අරමුදලේ 2021 ලාභය සමාන 2020 මාර්තු මාසෙ දක්වා ලාභය බිලියන 276යි. දැන් මොකද බසිර රාජපක්ෂ කියන්නේ? ඒකෙන් 125ක අධිභාරයක් ගන්නවා. ඒ කියන්නේ බිලියන 69ක්. බිලියන 69ක්. ඒ කියන්නේ අපේ රටේ එයාගේ ගිණුම වෙන වෙනම තිබ්බනම් මේ බද්ද වදින්නේ. සුමන දාසගේ ගිණුම සුමන දාසක නමින් තියෙනවා. සිරිපාලගේ ගිණුම සිරිපාලගේ නමින් තියෙන ගිණුම වෙනම තිබ්බනම් නෙවෙයි. මේ ඔක්කොම එකම අරමුදලක් හැටියට තියෙනවා. අරමුදල බිලියන 2කට වඩා ලාභ ලබනකොට ඒගොල්ලෝ 125ක බද්දක් ගෙවුවා. හැබැයි ආයේ ඒ ගිණුම් තියෙන එක ගිණුම් ලාභියාගේ නමට කොහොමද මේ බද්ද ගහන්නේ? එතන බිලියන 69යි සේවක අර්ථසාධක අරමුදල. ඊළඟ ඒ වගේම සේවක බාරකාර අරමුදලටත් සාමාන්‍යයෙන් ගත්තොත් බිලියන 28ක විතර ලාභයක් ලබන අවුරුද්දකට. අන්න ඒකට 125ක බද්දක් ගන්නවා. ඒ කියන්නේ එතරම් ගන්නවා බිලියන 7ක්. ඒ කියන්නේ බිලියන 76ක්. කෝටි 7600ක්. මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිති සල්ලි අන්න යෝජනා කරලා තිබුණා මොකටද? බද්දක් ගහලා ගන්න. එතන බිලියන 76යි පාරවල් වල බිලියන 100ක. ඔකයි මේ කියන්නේ. මේ මහජනයාගේ ධනය මහා දවල් මංකොල්ල කෑම. අපි අද මේ කුරුණෑගල ඉඳන් මේ රටේ වැඩ කරන ජනතාව සපත කරලා තිනවා සහතික වශයෙන් මේක පරාද කරනවා. ඒක පරාද කළ යුතුයි. මේක යුක්ති සහගතයි තේ පුරවැසිය වැඩ කරලා උපයාගත්තු ධනය ලෙඩක් වුණාම ඉඩමක් මිලදී ගන්න ණයක් ගන්න. දරුවා විවාහයටපත් වුණාම ණය මුදලක් ගන්න. වැඩ අතරපුවාම බෙහෙත් ටිකක් ගන්න. මේව තියෙන සල්ලි හොරකම් කරන්න හදනවනම් මේක නතර කරන්න ඕන. ඒ නිසා අපි හිතන්නේ මේ දේශපාලන මුළුමනින්ම පරිවර්තනය කරන්න ඕන කාලයකට දැන් අපි ඇවිල්ලා තිබෙනවා. අපි ඒකට ලෑස්ති. අපි අද මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ විධායක සභාව හඳුන්වා දීලා අපි මේ ලෑස්තිලා තියෙන කුමකටද? මේ පරිවර්තනය සඳහා අවශ්‍ය වෙන ජනතා බලය අපි නිර්මාණය කරන්න ඕන. නිර්මාණය කරන්න. මොකක් වෙනුවෙන්ද? අපිට ඕන මේ ආර්ථික සංවර්ධන මාවත වෙනුවට නව ආර්ථික සංවර්ධන මාවතක්. අපිට අවශ්‍යයි මේ දූෂිත විනාශකාරී දේශපාලන වෙනුවට අදූෂිත යහපත් දේශපාලන මාවතක් අපිට අවශ්‍යයි. මේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ගැටුම් නිර්මාණය කරන දේශපාලන වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර මානව දයාව බැඳීම නිර්මාණය කරන දේශපාලනයක් අපිට අවශ්‍යයි. මේ කඩාවැටුණු අපේක්ෂා බංගත්වයට පත්වුණු අනාගත පිළිබඳ විශ්වාසයක් නැති සියදි විහානි කර ගැනීම සඳහා පුරපදන තමන් කොයි මොහොතේ මොන ආකාරයේ මේ ඇයිද කියලා අපේක්ෂා බංගත්වයට පත් වී තිබෙන මේ සමාජ වෙනුවට යහපත් සිහිනයක් දක්වන සමාජයක් අපි නිර්මාණය කරන්න ඕන. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන වැනි ශේෂ්ත්‍රයන්ගේ සේවාවන්ගේ නව වර්ධනයක් අපි අත්පත් කරගන්න ඕන.
ඒ නිසා අලුත් දේශපාලන පරිවර්තනයක් අපිට අවශ්‍යයි. මේ පරිවර්තන අත්පත් කරගන්නේ කොහොමද? මේ අපි තනි පුද්ගලයෙක්ගේ ඔළුවේ හැදෙන හිතලුවක් නෙවෙයි. අපි කීප දෙනෙක් මත තියෙන කැක්කුමක් උණක් නෙවෙයි. මේ කල හැකි වන්නේ මේ මුළු මහා සමාජය විශාල මහජන ව්‍යාපාරයකට පෙළ ගැස්වීමෙන්. අද අපිට අවශ්‍යයි නවපන්නේ මහජන ව්‍යාපාරයක්. ජාතික ජනබලවේගය කියලා කියන්නේ හුදු දේශපාලන පක්ෂ සීමා මායිම් ඉක්මවා යන ලද පුළුල්තම මහජන ව්‍යාපාරය. මහජන ව්‍යාපාරය. පක්ෂ තියෙනවා. JVP අපිට පක්ෂයක් තියෙනවා. මේ දින කරනවා, උද්ඝෝෂණ කරනවා, සංවිධාන වැඩ කරනවා, අධ්‍යාපන වැඩ කරනවා. පක්ෂය. ජාතික ජනබලවේගය පක්ෂයේ සීමාවන් ඉක්මවා යන ලද මහජන ව්‍යාපාරය. අද අපිට අවශ්‍ය කරුණු දෙකකට මේ මහජන ව්‍යාපාරය ප්‍රධාන වශයෙන්. එකක් බලය අත්පත් කර ගැනීම සඳහා මහජන ව්‍යාපාරය අවශ්‍යයි. දෙක මේ රට ගොඩනැගීම සඳහා මහජන ව්‍යාපාරය අවශ්‍යයි. මොකද්ද? දැන් කට්ටිය අහනවා කොහොමද කරන්නේ? එකක් මේ මහජන ව්‍යාපාරය අපි ශේෂ්ත්‍ර හැටියට ගොඩනගනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීයවේදීන්, නීතිඥ කණ්ඩායම් මේ විදිහට අපි වෙනම් පෙළ ගස්සනවා. ගොවි ව්‍යාපාර ඒ විදිහට සම්බන්ධ වෙනවා. පොදු ජනය ඒ විදිහට සම්බන්ධ වෙනවා. නගරක ව්‍යාපාරික සංගම් ඒ විදිහට සම්බන්ධ වෙනවා. ගම්වලට ගිහිල්ලා සෑම ග්‍රාම සභා කොට්ටාසකම NPP සභාව හදලා එතන සම්බන්ධ වෙන්න ඕන. රට පුරා ව්‍යාප්ත වුණු සෑම ශේෂ්ත්‍රයක් නියෝජනය කරන පුළුල්තම මහජන ව්‍යාපාරය. කොළ කොඩිය පැත්තකින් තියන්න, රතු කොඩිය ඕ පැත්තකින් තියන්න, නිල් කොඩිය ඕ පැත්තකින් තියන්න. ඔක්කොම පැත්තකින් තියපු මේ රට නව පරිවර්තනයකට ගොනු කළ හැකි මහජන ව්‍යාපාරය. හරි. ඕගොල්ලෝ මේක කරයිද? නෑ ඔබ විශ්වාසය තියන්නේ මහජන ව්‍යාපාරය කෙරෙහි. ඒ මහජන ව්‍යාපාරය ගොඩනගන්නේ මොකටද? මේ දූෂිතයෙන් පිරිච්ච දේශපාලන වෙනුවට අදූෂිත දේශපාලනයක් වෙනුවෙන්. එහෙනම් බලය තියෙන්නේ කොතනද? බලය තියෙන්නේ ජාතික ජනබලවේගය අතර නොවේ ඒ වටා ගොඩනගෙන මහජන ව්‍යාපාරය අතර. ඒ මහජන ව්‍යාපාරය වමනව මොකක්ද? ඒ මහජන ව්‍යාපාරය නියෝජනය කරන්නේ කුමක්ද? ඒ මහජන ව්‍යාපාරය අපේක්ෂාව සහ බලාපොරොත්තුව මොකක්ද? ඒ මහජන ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ කුමක්ද? දූෂණය නතර කරන්න ඕන. නාස්තිය නතර කරන්න ඕන. දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕන. දූෂණය කළද දේපල යලි පවර ගන්න ඕන. සහාතික වශයෙන් ඒක කරන මහජන ව්‍යාපාරය. කරනවා මතක තබා ගන්න. ඊළඟ ඒ මහජන ව්‍යාපාර අවශ්‍ය වෙන කොටද? සිංහල දෙමළ මුස්ලිම් ජනයා කෙරේ සහෝදරත්වයෙන් බලන එකිනෙකා සංස්කෘතිමය වශයෙන් ඔවුන්ට තිබෙන වෙනස්කම් පිළිගන්න වට ගෞරව කරන සමාජයක් අවශ්‍යයි. අද අපේ රටේ ගත්තොත් මොකද වෙන්නේ? අපි හැම කෙනාටම බෙදුණු සංස්කෘතික අවස්ථා තිබෙනවා. සිංහල බෞද්ධ ජනතාවට ඔවුන් ඊටම සංස්කෘතික අවස්ථාවක් වෙසක් උත්සවී. කිතුණු භක්තිකයන්ට ඔවුන් ඊටමත් හොඳ සංස්කෘතික අවස්ථාවක් පල්ලිය මංගල්‍ය හෝ නත්තල් දිනේ. ඉස්ලාම් භක්තිකයන්ට ඊටමත් හොඳ සංස්කෘතික අවස්ථාවක් රාමසාන් දිනේ. දෙමළ ජනතාවට සංස්කෘතික අවස්ථාවක් තයිපොංගල් දිනේ. අපි එකිනෙකාට තම තමන්ට අනන්‍ය වූ සංස්කෘතික අවස්ථාවන් තිබෙනවා. අපි අනන්‍ය වූ සංස්කෘතික අවස්ථාවන් ගරු කරන ගමන් පිළිගන්න ගමන් හැබැයි අපිට කෝ ඔක්කොටම එකතු වී සමරන්න පුළුවන් සංස්කෘතික අවස්ථාවක් අපිට තිබෙනවාද? තියෙනවද අපිට? මුස්ලිම් කෙනා, දෙමළ කෙනා, සිංහල කෙනා, හින්දු කෙනා, ක්‍රිස්තියානි කිතුණුවා, ඉස්ලාම් ධාර්මිකයා නේද? හින්දු ධාර්මිකයා ඔක්කොම එක කොඩියක් අරගෙන ඇවිල්ලා සමරන එක දිනයක් තියෙනවා අපේ රටේ. අන්න එහෙම ජාතික දිනයක් අපේ රටේ නිර්මාණය කරනවා. එහෙම ජාතික දිනයක් අපිට අවශ්‍යයි. එවැනි වර්ගයේ ජාතික දිනයක්. අපි ඔක්කොම එකට ලාංකේය ජාති අභිමානයේ කොඩිය අරගෙන තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් තිබෙන ගමන්ම අපි ඔක්කොම රටක් හැටියට කෙලින් හිටගන්න සංස්කෘතික කුලලක් අපි නිර්මාණය කරන්න ඕන. එතන තමයි අපි ඔක්කොම සාමූහිකත්වය ගොඩනගන්නේ. අපිට තිබෙන බෙදුණු අවස්ථා වෙනුවට ඒවත් තබා ගමු අපේ සංස්කෘතික උරුමයන්, අපේ සංස්කෘතික අවස්ථාවන්, අපේ අනන්‍යතාවයන්. ඒවා ඒ විදිහටම ගරු කරමින් හැබැයි අපි පොදුවේ එකට එකතු වෙන අවස්ථාවන් අපි නිර්මාණය කරමු. එහෙම ඕනේ නැද්ද අපිට අවස්ථාව? එහෙම අපිට ඕන. අපි රටක් හැටියට එක නැගිටින්න ඕන. ඒ නැගිටින්නේ කොහොමද? අන්න ඒක තමයි අර ගොඩනගෙන මහජන ව්‍යාපාරය. ඒ මහජන ව්‍යාපාරය ලංකාවේ ප්‍රබලතම මහජන ව්‍යාපාරේ බාටපත් වෙනවා නම් එතන තමයි තිබෙන්නේ ජාතික සමගිය කොඩිය එකට ඔසවාගත් මහජනයාගේ පෙරමුණක් බවට ඒ පෙරමුණ පරිවර්තනය වෙනවා.
අපිට එහෙම නව ව්‍යාපාරයක් අවශ්‍යයි. ඊළඟ මේ ආර්ථිකය ගොඩනැගීම මේ දත්ත තොරතුරු ඇතුලේ විතරක් නෙවෙයි තිබෙන්නේ. මේ ආර්ථික ගොඩනැගීම මහ පොළොවත් එක්ක සම්බන්ධයි. මේ ආර්ථිකයේ පංගුකරුවෙක් කොහොමද ගොවියා වෙන්නේ? මේ ආර්ථික සක්‍රීය පංගුකරුවෙක් අපට කොහොමද දීවරයපත් වෙන්නේ? මේ ආර්ථික ප්‍රධාන පංගුකරුවෙක් කොහොමද පුද්ගලික ව්‍යවසායකයක්පත් වෙන්නේ? මේ ආර්ථික ප්‍රධාන පංගුකරුවෙක් බවට කොහොමද තරුණයපත් වෙන්නේ? මේ ආර්ථිකයෙන් පිටමං කළද මිනිස් දූවිලි නැති සියලු දෙනාම මේ ආර්ථිකයේ පංගුකරුන් හැටියට ඉදිරියට යන නව ආර්ථික ගමනක් අවශ්‍යයි. අපි ආර්ථික පරිවර්තන ඇති කරනවා. මේ රටේම පරිවර්තනයක් අවශ්‍යයි. ඒ පරිවර්තනය ඇති කරන්නත් අර මහජන ව්‍යාපාරය වුණා. එනිසා මේක හුදු පක්ෂවලට බෙදුණු කතිරවලට බෙදිලා බලය අත්පත් කර ගැනීම සඳහා ගොඩනැගෙන ව්‍යාපාරයක් නෙවෙයි. මේ ඡන්ද පොලේ කතිර ගණන් කරන ව්‍යාපාරයක් නෙවෙයි. පාර්ලිමේන්තුව ඔලුගෙඩි ගණන් කරන ව්‍යාපාරයක් නෙවෙයි. මේ ව්‍යාපාරය ඇවිල්ලා කතිර වලින් ඔබට යන පාර්ලිමේන්තුව ඔලුගෙඩි වලින් ඔබට යන මේ රට ගොඩනැගීම සඳහා අපේ දුවා දරුවන්ට අනාගතය පිළිබඳ විශ්වාසයක් තිබෙන නේද අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන මහජන ව්‍යාපාරය. මෙය නූතන නිදහස් ව්‍යාපාරය. අපිට අවශ්‍ය දෙ ව්‍යාපාරය. ඕනේ නැද්ද? නැත්නම් පරණ ගොහරුවේ පැරණි ගමනේ එකිනෙකා අතර අනල් එන කොට ගනිමින් එකිනෙකා අතර වෛරය වපුරමින් එකිනෙකා අතර සැකයෙන් බලමින් වංචා දූෂණ වලින් කෙලපැමිණලා නීතිය විධානය ආධිපත්‍ය කඩා වැටලා මරණය මොන මොහොතේ උදා වේද කියලා සැකයෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරපු සමාජයක් ද ඕන. මේට වඩා වෙනස් සමාජයක් අපිට ඕන. අපි අපට යෝජනා කරන්න ආවේ මේට වඩා යහපත් සමාජයක් අපි නිර්මාණය කරගන්න. ඒ කර හැකියි. අපි කැමති වුණත් අකමැති වුණා. ඒ වගකීම පැවරලා තෙම අපේ දෙවුර මත මේක වෙන කිසිවෙක් විසින් හෝ අපිට කරලා දෙනවනම් අපි කවුරුත් කැමතියි. හැබැයි මේක වෙන කිසිවෙක් විසින් කරලා දෙන්නේ නැහැ. මේක කළ යුතු වන්නේ අපිම විතරයි. ඒ නිසා අපි හැමදෙනාටම ආරාධනා කරන්න. මේ කාර්යභාරය අපි ඉටු කරමු. දැන් තරඟ තියන්න යනවනේ. අපි තරඟ වලට දැම්ම යන්න එපා. අයා සල්ගාදු පිරුව අපි සල්ගාදුව. මොකටද? අපිට එහෙම තරඟයක් නැහැ. අපිට මේ තියෙන්නේ මහජනයාගේ ඔලුගෙඩි පෙන්වන තරඟයක් නෙමෙයි. මෙතන තියෙන දේශපාලන ව්‍යාපාරය, මහජන ව්‍යාපාරය, අධ්‍යාත්මයත් එක්ක සම්බන්ධ වුණු මේ රට ගොඩනැගීම පිළිබඳ අකලංක විශ්වාසය බැඳීම තිබෙන සෑම ගමක් දක්වම විහිදුණු සෑම ශේෂ්ත්‍රයක්ම දක්වම විහිදුණු පුළුල්තම මහජන ව්‍යාපාරය. ඒක ඔලුගෙඩි වලින් මනින්න පුළුවන් මහජන ව්‍යාපාරයක් නෙවෙයි. මේ රටේ ජනතාවගේ බලය නිර්මාණය කරන මහජන ව්‍යාපාරය එතන. අන්න ඒක අපි ගොඩනගන්න. එනිසා මේ මහජන ව්‍යාපාරය ගොඩනගන්න ලෑස්ති අපි. ඒ කරන්න ඕන. ඉතාමත් හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා. විශාල බලාපොරොත්තු තියාගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ගෙනාපු විශාල කණ්ඩායම් අද බිඳ වැටෙමින් තිබෙනවා, අත්තරිමින් තිබෙනවා, කනස්සලටපත් වෙමින් තිබෙනවා. මා දන්නා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරයට ලංකාවේ මෙතෙක් දේශපාලන නොකරපු බොහෝ අය ගොඩ වැදුණා. දේශපාලන පිළිබඳ උනන්දුවක් නොතිබුණු අය ආවා. රට හදයි කියලා විශ්වාස කරා. අපි එකට ස්තුතිවන්ත වෙනවා ගෝඨාභයට. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය අපේ දේශපාලනයේ ගුණාත්මක භාවයක තලයකට ගෙනාවා. හොඳයි. හැබැයි ගෝඨාභය එතනින් බිමට වැටලා තියෙනවා. දේශපාලනේ උඩ තියෙන්නේ. වෙනද එයා ගෙනාවන් කොටද? එයා ගෙනාව කාටත් නීතිය සමානයි. හැබැයි ගෝඨාභය ගෙනාපු දේශපාලනේ උඩ තියෙනවා ගෝඨාභය බිම. ඔහු ගෙනාව මොකද්ද? මේ රාජ්‍ය ආයතන කාර්යක්ෂම කරන්න ඕන. ඒ සඳහා දැක්මක් තිබෙන. ඒ සඳහා මෙහෙවියකේ කණ්ඩායම් පත් කරන්න ඕන. ඔව් ඒ දේශපාලනේ උඩ ගෝඨාභය බිම. අයර පරණ දේශපාලකයන්ව දාලා තියෙනවා. ඔසකෝ මේ ආයතන මෙහෙවන්න අමාත්‍යංශ මෙහෙවන්න ඕන. ඒ පිළිබඳ නිපුණතාවයක් තිබෙන කණ්ඩායම්. ඔව් දේශපාලන උඩට ගෙනාවා ගෝඨාභය. ගෝඨාභය කවුද? මහින්දානන්ද, රෝහිත, ජෝන්ස්ටන් ඔන්න ටීම් එක. ගෝඨාභය බිම. හරිද? වංචා දූෂණෙන් තොර දේශපාලනයක් ඕන කිව්වා. ඔව් දේශපාලන උඩට ගෙනාවා ගෝඨාභය. සීනිබදු වංචාව, ඇන්ටිජන් වංචාව. හරිද? නිරෝධයන වංචාව, පොහොර වංචාව, බෙහෙත් වංචාව. ඉතින් ගෝඨාභය බිම දේශපාලන උඩ. අපේ රටේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්න ඕන. මේ දේශපාලකයන් විසින් රාජ්‍ය සේව පුරවන එක නතර කරන්න ඕන කිව්වා. දේශපාලන උඩට ගෙනාවා. හැබැයි ගෝඨාභයලා බිමට වැටිලා. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ දේශපාලන සංවාදයේ සාකච්ඡාව උඩට ගෙනාවා. හැබැයි ඔවුන් බිමට වැටලා පැරණි අසාර්ථක මඩගොහරුවෙම කරවටක් ගිලිලා ඉන්නවා. දැන් කට්ටිය කියනවා හිට්ලර් වෙන්න කියලා. හිට්ලර් වෙන්නේ කොහොමද මඩගොහරුව? හිතා ගන්නවත් බෑ හොඳයි. ඒ නිසා දැන් දේශපාලන උඩ තැනකට අවිලා තිබෙනවා. අන්නේ උඩ තැන ඉඳන් දේශපාලන තවත් පියවරක් ඉදිරියට ගෙන යන්න. එය මහජනගේ මහ බලය බවට නිර්මාණය කරන්න.
මේ රට පරිවර්තනය කිරීම සඳහා නව ගමනකට අවශ්‍ය වන දේශපාලන තලය නිර්මාණය වී තිබෙනවා. අන්නේ තලය අපි ආමන්ත්‍රණය කරමු. ඒ තලයට අපි යමු. පැරණියක නෙවෙයි. මණිබඩු වෙලෙන්දන්ගේ දේශපාලනය නෙවෙයි. අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් දේශපාලනය නෙවෙයි. අපි දන්නවා රට වෙලා තියෙන ව්‍යසනී. මේක ගොඩනැගීම සඳහා විශාල ප්‍රයත්නයක් අවශ්‍යයි. අපේ සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. අපි හැමදෙනාම මෙදියත් වෙන්න ඕන. අඛණ්ඩව වැඩ කරන්න ඕන. මේක ඉස්සරහට ගෙනිච්ච විතර මේකෙන් ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ. එසේ නැත්නම් මේ රට ගොඩ ගන්න බෑ. අන්නේ මේ පත් වී තිබෙන ව්‍යසනී මේ රට මුදවා ගැනීමේ මහජන ව්‍යාපාරය අපි ගොඩනගමු. හැම කෙනාම තමන් වැඩ කරන තැන මේ වෙනුවෙන් කතා කරන්න පටන් ගන්න. තමන් ජීවත් වෙන තැන මේ වෙනුවෙන් කතා කරන්න පටන් ගන්න. තමන්ගේ ඥාතීන් එක්ක මේ වෙනුවෙන් කතා කරන්න පටන් ගන්න. තමන්ගේ ගම මේ වෙනුවෙන් සංවිධානය කරන්න පටන් ගන්න. අපේ පන්සලේ හාමුදුරන් වහන්සේලා, අපේ පූජකතුමන්ලා, අපේ පියතුමන්ලා මේ සියලු දෙනාම තමන් නියෝජනය කරන හැම තැනකම මේ වැඩේට අපි උරදෙමු. අපි විශ්වාස කරන මේක ජයග්‍රහණයෙන් කෙලවර කරන්න පුළුවන්. මේ ජයග්‍රහණයෙන් කෙලවර වීම සඳහා අපි සියලු දෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා. You're watching the Life Traveller channel.